ආශිර්වාදමත් නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔබ මේ එකතු වෙලා ඉන්නේ ෆ්‍රී ටීවී නාලිකාව ඔස්සේ වෝල්ටේජ් වැඩසටහන සමග. ඉතින් 2021 නැත්නම් 2021 අපගේ ප්‍රථම වැඩසටහනට අපි තාමත් ගෞරවයෙන් සම්බන්ධ කරගත්තා වැඩමව අදාළ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේව. අවසරයි අපේ හාමුදුරනේ ඔබ වහන්සේව ගෞරවපූර්වකව නමස්කාරපූර්වක වැඩසටහනට පිළිගන්නවා. සුබ නවසරක් වේවා හැම දිනාටම ආයතනයටත් ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත් පළමුවෙන්ම සුබ නවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරනේ මේ මම හිතුවා මේ අවුරුදු වැඩසටහන මේ විදිහට පටන් ගන්න. මේ ඔබ වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා දැන් කොච්චර කාලද? දැන් අවුරුදු 24 දී පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ. එතකොට දැන් මට අවුරුදු 37යි. ඒ 1900 කීයද එතකොට? 2005 වගේ. 2005. ඔව්. අපි හඳුනන්නේ මේ එතකොට ඒ 2005ට පෙර දැන් අපි රටක් ලෝකයක් ඔබ වහන්සේව දැන් අඳුරන්නේ මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ කියලා. 2005ට කලින් ඔබ වහන්සේගේ නම මම සුජිත් ප්‍රියවංශ. ඔබ වහන්සේ මේ ජීවිතේ කවදා හරි රැකියාවක් කරලා තියෙනවද? ඔව්. අපේ මගේ සහෝදර දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා ව්‍යාපාර කරනවා. ඒවට මුලින්ම සම්බන්ධ වුණා. ඊට පස්සේ තමයි මගේ ලොකු හාමුදුරුවෝ වෙන්නේ මගේ අයියා කෙනෙක්. මාගල්කන්දේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ. ඊට පස්සේ ඒ හාමුදුරන්ට කිව්වට පස්සේ තමයි ගෙදරින් යම් විරෝධයකුත් තිබුණා. පැවිදි ජීවිතය ඇතුළත දැන් එතනින් යන මේ ජාතික ව්‍යාපාර ජාතික සංවිධාන නිර්මාණය කරන්න පෙළඹෙන්නේ කොතනින්ද? ඒක පාසල් යන අවදී නම් ජාතික ව්‍යාපාර පිළිබඳව අපේ ලොකු කියවීමක් තිබුණා. ඇත්තටම සියලු උරුමය සියලු මුලින්ම ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒකට අපි පාසල් යන අවදී පොඩි කාලේ ඊට පස්සේ ඒ හා සමානව ගොඩක් සංවිධාන ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන බොහොමයකට නන ඒ හාමුදුරුවන්ගේ සහ ගිහි භවතුන්ගේ ක්‍රියාකාරකම් අපි පොඩි කාලේ ඉඳන් අත්දැකීමෙන් දන්නවා සහ අපි ඒවා අධ්‍යයනය කරා. මේක මේ තුලින් මේ ඇත්තෝ මේ සමාජ රටට ජාතියට සුවිශේෂීව කටයුත්තක් කරනවා. ඒ අවශ්‍යතාවය අපිට දැනුණා. ඒ නිසා අපි මේ ජාතික කරතබයන් වලට මූලාරම්භය පටන් ගත්තා යුද්ධය හමාර වීමත් සමගම කියන්නේ පැවිදි ජීවිතය තුළදී නැත්නම් පොඩි කාලේ පාසල් අවදී ඉඳන් අපේ යම් කියවීමක් තිබුණා මේ සම්බන්ධයෙන්. ඉතින් අපි තෝරාගත්ත මාර්ගය නිවැරදි කියලා මම හිතනවා. හොඳයි. අවසරයි හැමදෙරේ මේ සමාවෙන් මම මෙහෙම අහනවාට. කවුරු කිව්වොත් ඔබ වහන්සේ ජාතිවාදියෙක් කියලා මාගල්කන්දේ සුදත් හාමුදුරුවෝ ජාතිවාදියෙක් කියලා. බොහොම සතුටින් බාර කරනවා ජාතිකවාදියෙක්. මොකද මගේ ජාතිය පිළිබඳව කතා කරන්න මට අහිතියක් තිබෙනවා. දැන් ওই කතාව කවුරුත් මුස්ලිම් ජන සමාජයෙන් අහන්නේ නැහැ. ඔය කතාව දෙමළ ජන සමාජයෙන් කවුරුත් අහන්නේ නැහැ. සුමන්දිරන්ලා විග්නේශ්වරන්ලා ඒ වගේම සම්බන්ධන් මහලා ඇතුළු ඒ දෙමළ ජාතික සන්ධානයේ උදවිය බෙදුම්වාදී දෙමළ රාෂ්ට්‍රවාදී පිළිබඳවත් කතා කරනවා. දෙමළ සාමාන්‍ය මිනිස්සු වෙනුණු පෙනී හිටිනවා. එතකොට ඒ වෙලාවේදී මේ මිනිසුන්ගෙන් අහන්නේ කිසි කෙනෙක් ඔයත් ජාතිවාදීද කියලා. මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන ඔය කියන මුස්ලිම් මැති ඇමතිවරු මුස්ලිම් සමාජය පිළිබඳව කතා කරනවා. හැබැයි ඒ කතා කරන මුස්ලිම් සමාජයෙන් ඔබට ගිය සමහර වෙලාවට උම්මත්තක ආගමික අන්තවාදී පිළිබඳවත් කතා කරනවා. එතකොට ඒ ඇත්තන්ගෙන් කවුරුත් අහන්නේ ඔය ඇත්තෝ මේ ජාතිවාදීද කියලා. හැබැයි සිංහල බෞද්ධ වෙච්ච අපි අපේ ජාතිය පිළිබඳව කතා කරනකොට ගොඩක් දිනෙකට රිදෙනවා. ගොඩක් දිනෙක අහනවා ඔබ වහන්සලා ජයි මේ ජාතිවාදී ඇයි මේ ජාතිවාදී අරගල ඇති කරන්න හදන්නේ? අපි එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ ජාතියට අපි ආදරේ. අපේ මේ සම්බුද්ධ ශාසනයට අපි ආදරේ. මේ මව් පොළව රැකෙන්න ඕන ආරක්ෂා වෙන්න ඕන. හැබැයි ඒකින් කියවෙන්නේ මේ පොළවේ ජීවත් වෙන කිසි කෙනෙකුට හිරිහැර කරන්න කියලා. හරි අපි හඳුනන්නේ මම මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් මේ ඔබ වහන්සේලාව අපි දකිනවනේ මේ මාධ්‍ය ඔස්සේ රූපවාහිනී තිරේ. දැන් මේ ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු 30ක් ත්‍රස්තවාදී යුද්ධයකින් බැටකාපු රටක්. හැබැයි මේ මෑත අවුරුදු අපි දන්න මේ අවුරුදු 5-10 කාලය තුල ලංකාවේදී විච්ච ලොකුම අපි දැක්ක ජාතික අරගලය ඇවිල්ලා මේ සිංහල මුස්ලිම් ප්‍රශ්නේ. උදාහරණයක් හැටියට දිගන සිද්ධිය වෙන්න පුළුවන් දර්ගනගර සිද්ධිය. දැන් මේ සිදුවීම් වල හැබැයි මේ හැම සිදුවීමකම අපි දකින්න ඔබ වහන්සේව. රූපවාහිනී තිරේ මේ සිද්ධිය පෙන්නකොට ඔබ වහන්සේව දකිනවා.
හැබැයි ඒ දකින්නේ සාමාන්‍යයෙන් අර සාම්ප්‍රදායික භික්ෂුවක් හෝ ස්වාමීන් වහන්සේ නමකකින් එහාට ගිය පොඩ්ඩක් සැරපරුෂ විදියට කතා කරන ඒ විදිහට හැසිරෙන. එතකොට මේ තත්වයට කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ වහන්සේලා තමයි මේ ජාතිවාදය ගේන්නේ. ඔබ වහන්සේලා තමයි මේ ජාතීන් අතර ප්‍රශ්නේ ඇති කරන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මය හේතුඵල ධර්මයක්නේ. හේතුඵල ධර්මයක් තියෙනවා. එතකොට හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇති වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. හොයන්න ඕන හේතුවනේ. ඵලයේ දිහා බලලා වැඩක් නැහැ. දැන් මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම පස්සේ දැන් මොකද වෙලා ඉන්නේ? ඵලයේ දිහා බලන්න. එතකොට අපි ඒ තැන් වලට යොමු වෙන්නේ ඇයි කියලා හිතන්න එපා. අපි ඒ තැනට යොමු වෙලා ඒ ප්‍රශ්නේ निराකරන්න මැදිහත් වෙන්නේ ඇයි? කියන කාරණා දැන් අපි නිසාවෙන් කොච්චර ප්‍රශ්න විසඳලා තිබෙනවද? අපි නිසා කොච්චර කොපමණ ප්‍රශ්න විසඳලා තිබෙනවද? එතකොට මේ අපි දැන් ඔබතුමා මතක් කරා දරගා නගරයේ මේ ප්‍රශ්නේ පිළිබඳව. දරගා නගරයේ ප්‍රශ්නේ පිළිබඳව අපි දිගින් දිගටම කිව්වා, මමත් කිව්වා, අපේ ගලබඩත් ඥානසාර හාමුදුරුවෝ ජනාධිපති කොමිසම දාන්න. මේ පිළිබඳව හොයන්න. මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද උනේ කියලා. හැබැයි මේ සිද්ධියට මැදිහත් වෙච්ච සිංහල ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටීම නිසාවෙන් අපිට දෝෂාරෝපණය එල්ල කරනවා මිසක් සිද්ධිය ඇති වෙන්නට හේතු වෙච්ච කාරණාවන් පිළිබඳව කිසි සංවාදයක් නැහැ. කතාවක් නැහැ. අපිට චෝදනා එල්ල කරනවා විතරයි. හැබැයි අපිට බරම යුතුයකමක් පැවරලා තිබෙනවා, වගකීමක් පැවරලා තිබෙනවා අපේ මිනිස්සු වෙනුවෙන් අපිට පෙනී හිටින්න. මොකද අපි වෙනුවෙන් පෙනී හිටින කිසිදු දේශපාලන නායකයෙක් නැහැ. මුස්ලිම් ජනතාවට දේශපාලන නායකයෝ ඉන්නවා. දෙමළ ජනතාවට දේශපාලන නායකයෝ ඉන්නවා. අපි වෙනුවෙන් කවුද කතා කරන්නේ? අපිට කවුද ඉන්නේ? ඒක නිසා බික අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසාවෙන් අපිට ඓතිහාසිකව පැවරිච්ච වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි අපි මේ ඉටු කරන්නේ. එහෙම නැතුව අපි කොයිම මොහොතකවත් කවදාකවත් කියලා නෑ මුස්ලිම් මිනිස්සුන්ට හිරිහැර කරන්න, දෙමළ මිනිස්සුන්ට හිරිහැර කරන්න නෑ. එක රටක් එක නීතියක් ඇතුළේ අපි හැමදෙනාම ජීවත් වෙමු. ඒකයි අපේ තර්කය. ඇයි එක රටක් එක නීතියක් ඇතුළත හැමදෙනාම ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ? මම අහුවත් ඔබ වහන්සේ දේශපාලනිකද? නැත්නම් අපි කියන විදිහට දේශපාලනික හමුදුරු කෙනෙක්, දේශපාලනය කරන හමුදුරු කෙනෙක්ද? කවදාකවත් දේශපාලනය කරන්නේ නැහැ. ඇත්ත සැටියෙන් දකිනවා, නිවැරදි තැන හිට ගන්නවා. දේශපාලන දේශපාලන වේදිකාවකට ගොඩ වෙන්නෙත් නැහැ. ඒ වගේම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඡන්ද ඉල්ලන්නවත් එහෙම මොකක්වත් අදහසක් නැහැ. කවදාකවත් නැහැ. මම නම් අතිශය කලකිරීමකුත් ඉන්නේ. මේ රට පව්. මේ මව් පොළොව පව්. දැන් ඔබ වහන්සේ කිව්වට දේශපාලනය කරන්නේ නැහැ කියලා. දැන් අපි ඔබ වහන්සේව දකිනවා පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔබ වහන්සේ ජනාධිපතිතුමා පත් කරන්න. ගෝඨාභය රාජපක්ෂ අධිකාර ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට ගේන්න ඔබ වහන්සේ ක්‍රියාකාරීව යොසුලව වැඩ කරනවා. හැබැයි මේ අපි ගිය සතිය දෙකේ අපි දකිනවා ඔබ වහන්සේ ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යනවා. එතකොට මේ ආණ්ඩු පෙරලන්න, ආණ්ඩු හදන්න මේ කරන්නේ දේශපාලනයක් නෙමෙයි එතකොට. ඒක ජාතිකවාදී දේශපාලනයක්. ජාතිකවාදී දේශපාලනයක් කියලා කියන්නේ ඇයි අපි එහෙම කියන්නේ? පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී රටට වෙච්ච විපත පිළිබඳව අපි අත්දැකීම් තියෙනවා අපිට. එකක් පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමගම රටේ අහිංසක මිනිස්සු, කතෝලික මිනිස්සු තමන්ගේ දේවස්ථානවල මැරිලා වැටිලා අමු සොහොන් පිට්ටනියක් බවට දේවස්ථානපත් වුණා. නැවත වතාව මිනිසුන්ට මරබිය දැනුණා. ජාතික ආරක්ෂාව අනුතරට වැටුණා. මේ රටේ මිනිස්සුන්ට නැවත වතාවක් කොයි යම් මොහොතක හෝ බෝම්බ පිපිරෙයිද කියන චේතනාව දැනෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි. හාමුදුරුවරු විශාල ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාර කතා කරා, හිරගත කරා. අපේ සංස්කෘතිය පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් තිබෙන අලි සම්පත, හීලේ අලි සම්පත අත්අඩංගුවට අරගෙන පින්නවලටත් උඩවලටත් ගාල් කරන්නට ඒගොල්ලෝ කටයුතු කරා. සංස්කෘතික වශයෙන්, ජාතික වශයෙන් සහ ආර්ථික වශයෙන් බරපතල ලෙස පසුගිය පාලකයෝ පහර පිට පහර ගැහුවා. එතකොට ඒ ව්‍යසනය හමුවේ අපි හෙව්වා ජාතික නායකයෙක්. මේක නිවැරදි කරන්න පුළුවන් නායකයෙක්. අවුරුදු 30 අපි ඒ වෙලාවේ හඳුනාගත්තේ අවුරුදු 30ක යුද්ධයක් නිමාවට පත් කරන්න ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිවැරදි තීරණ අරගෙන රට නිවැරදි මාවතකට යොමු කරાવી කියලා අපිට විශ්වාසයක් තිබුණා. අන්නේ නිවැරදි තැන අපි හිටගත්තා. නමුත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කඩේ ගියේ නැහැ. දේශපාලනයේ වෙනුවෙන් කඩේ ගියේ නැහැ.
ඒ මිනිසයා විශ්වාස කරා එයා මේ රට රකීවි, මේ රටේ ජාතික චින්තනය ආරක්ෂා කරાવી, ජාතික ආර්ථිකය නංවාවි, ජාතික ආරක්ෂාව තහවුරු කරાવી කියන පරම විශ්වාසය අපි තුළ තිබුණා. ඒ නිසාවෙන් අන්නේ කඳවුරේ අපි හිටගත්ත මා විතරක් නෙමේ මේ රටේ 80%ක් වෙච්ච බහුතර භික්ෂුන් වහන්සේලා ඒ කඳවුරේ හිටගත්තා. ඒ කඳවුර ජයග්‍රහණය කරන්න කටයුතු කරා. ඒක අපේ විශ්වාසය. මොකද හේතුව මේ රටේ මිනිස්සුන්ට නැවත වතාවක් මරබිය දැනෙච්ච නිසාවෙන් මේ මව් පොළව ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ගොදුරක් බවට පත් වෙමින් තිබුණා. ඒ ඉස්ලාම් අන්තවාදයෙන් මේ රට ගඩවා ගැනීම සඳහා අපි ඒ කඳවුර තුල හිටගත්තා. එච්චරයි කරේ. හරි. දැන් මේ ඔබ වහන්සේ මේ මීට පෙර අවස්ථාවක අපේ ආයතනයට ඇවිල්ලා මේ විදිහෙන් වැඩසටහනකදී 2020 පෙබරවාරි 13 වෙනිදා ඔබ වහන්සේ ඔය පුටුවටම වැඩම කරලා ඔතෙන්දී පළවෙනි පාරට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණයින් පස්සේ ඒ අවස්ථාව පාර්ලිමේන්තුව 3න් 2ක බලය අරන් දුන්නයින් පස්සේ ඔබ වහන්සේ රට හැර යනවා කියලා. ඒක දැනටත් වළංගුයි. තාමත් මේ කොරෝනා ප්‍රශ්න ඉවර වෙනකම් මේ පොඩ්ඩක් ඉන්නේ. හෙට යන්න පුළුවන් නම් හෙට යනවා. ඒක තාමත් වළංගුයි. යන්න සියල්ල සූදානම් කරලා තිබෙන්නේ. මොකද හැබැයි යනවා රට ගිහිල්ලා ආයේ රටේ තීරණාත්මක අවස්ථාවකදී ලංකාවට එනවා. ඇයි හේතුව? පාලකයෝ නිවැරදි තීන්දුව తీරන ගන්න නැත්නම් පාලකයෝ වෙනස් කිරීමේ බලය තියෙන්නේ ඒ ඓතිහාසික වගකීම් පැවැත්ලා තින්නේ මේ රටේ භික්ෂුවට. ඒ නිසා ඒක යන එක ස්ථිරයි. ඒ තරම් කලකිරීමක් තිබෙනවා. මොකක් තින්දනේ මේ රට පව්. මේ මව් පොළොව වෙනුවෙන් මේ මහ පොළොව වෙනුවෙන් මිනිස්සු මේ දේශපාලන අධිකාරිය මොන තරම් විනාශයක්ද මේ සිදු කරමින් පවතින්නේ. දැන් ඔබ වහන්සේ බලාපොරොත්තු වුණ දේශපාලන අධිකාරිය නෙමෙයි ඉන්නේ. ඔව්. දැන් ඔබ වහන්සේම තවමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව යම් විශ්වාසයකින් අපි පසු වෙනවා. අපි කියන්නේ එතුමා තවමත් පරක්කු නැහැ. අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මේ රටේ මිනිස්සු තවමත් පරක්කු නැහැ කියන එක ජනාධිපතිතුමාට කොහේ වැරදිලාද මේ? වැරදිලා තියෙනවා. තීන්දුව తీර ගැනීමේදී යම් වැරදීම් සිද්ධ වෙනවා. ඒව දිහා අපි මේ බලාගෙන ඉන්නවා. මොකද හේතුව අපි එහෙම කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ පුටින් කෙනෙක්. ඇත්ත කතාව වෙකනේ. රුසියාවේ පුටින් කියලා කියන්නේ රුසියාව රකින්න, රුසියාවේ ජාතික ආර්ථිකය නංවන්න, රුසියාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඍජු තීන්දුව తీරන ගන්න මහා බරපතල ප්‍රතාපවත් නායකයෙක්. අන්නේ නායකයාගේ චරිතය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. තීන්දුව తీරන ගැනීමේදී ඒ ඓතිහාසික වගකීම නිවැරදිව ගනීවි කියන අදහස මේ රටේ ජනතාව තුළ තිබුණා. ඒ නිසා තමයි මතක තියාගන්න ඉතිහාසයේ කවදාකවත් නැති විදිහට 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නේ. මෑත ඉතිහාසයේ කවදාකවත් නැති විදිහට 3න් 2ක බලයක් මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නේ. අන්නේ ඒ බහුතරයේ තිබිච්ච දැවැන්ත විශ්වාසය නිසා. දැන් ක්‍රමයෙන් අවාසනාවකට ඒ විශ්වාසය පළුදු වෙමින් පවතිනවා. මම කියන්නේ ඒකයි ඒ විශ්වාසය නැවත තහවුරු කර ගන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් ප්‍රමාද නැහැ. ඒ ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතුවක් වෙනවා. ඒ නිසා එසේ නොවිය යුතුයි කියලා අපි මේ කියන්නේ. ට්‍රැක් එකෙන් පැනලා ඉන්නවා නම් ට්‍රැක් එකට ගන්න එක අපේ යුතුයකමක්. කෝච් පීල්ලෙන් පැනලා ඉන්නවා නම් එළියට පීලිගත කිරීම අපේ යුතුයකමක්. ඒ වගකීම තමයි කරන්නේ. පීලිගත කරන්න බැරි නම් එයින් එහාට තීන්දුව తీරන ගන්න පසුබට වෙන්නේ නැහැ. ඔබ වහන්සේ දැන් මේ 69 ලක්ෂය කියන වචනේ සඳහන් කරපු නිසා ජනාධිපතිවරණය දින්නයන් පස්සේ අතිගරු ජනාධිපතිතුමත් කිව්වා 69 ලක්ෂයත් කිව්වා ඔබ වහන්සේලාත් ඉදමත් අභිමාණයෙන් කිව්වා මේ ජනාධිපතිතුමා පත් උනේ සිංහල ඡන්ද වලින් කියලා. එතනින් එහාට මේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය ගන්නත් මේ බලය ඇති මේ ජනතාව ඇති මේ ඡන්ද ටික ඇති සුළු පක්ෂ සුළු ජාතීන් අවශ්‍ය වෙන්නේ නැහැ 3න් 2කේ බලය ගන්න කිව්වා. හැබැයි අපි දැක්ක මේ මාස කිහිපයකට කලින් 3න් 2කේ බලය ගත්තේ සුළු පක්ෂවල එකතු වෙන. කැමති ඔබ වහන්සේගේ අදහස දැනගන්න සම්බන්ධව. පුතා ඔයා හැමතිස්සෙම ඔන්ලයින් කිය මොනවාද ෆෝන් එකෙන් SMS කරන්නේ? බොරු නම් කියන්න එපා. මම දැන් ළඟදී ඉඳලා හොඳට නෝට් කරගෙන ඉන්නේ. මොනවද අහලා ඔය කරන වැඩේ? ඇයි තාත්තේ? විභාගෙට තම මාසෙයි. ෆෝන් එක කණේ ගහගෙන ඉඳලා හරියනවද? කවුද? දාන ස්පීකර්. මෙන්න ඔයාගේ ඊළඟ ප්‍රශ්නය. සැලලිහිණි සංදේශය ලිව්වේ කවුරුන්ද? 1. වීදාගමේ ස්මෛත්‍රී හිමි. 2.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 3 වැටෑවේ හිමි. අපේ උණුසුම් සුබ පැතුම්. ඔබේ පිළිතුර නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කර ගන්නවා. තාත්තේ මේක අපි වගේ ඉගෙන ගන්න අයට හදපු අලුත්ම ගේම් එකක්. අනික මේක ප්ලේ කරන එක හරිම ජොලි වැඩක්. ලකුණු ගන්න පිළිවෙල අනුව සතිපතා ලක්ෂ ගානක තෑගි ලැබෙනවානේ. ඒක තමයි මම බැලුවේ. අපි දන්නවනේ පුතා හොඳ ළමයෙක් කියලා. හොඳට හිතලා බලලා උත්තර දෙන්නකෝ. පුතේ. ඔයාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට් නැත්තම් මගේ ෆෝන් එකෙන් හරි ප්ලේ කරන්න. ඔබේ දුරකථනයෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අදම එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න. පාර්ලිමේන්තුවේ තුලින් දෙක බහුතර බලයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු ආසන මං හිතන්නේ බොහොම කීපයේ මදියක් තිබුණේ. ඒක වෙනත් ක්‍රමයකින් ලබා ගන්න තිබුණා. නමුත් අවාසනාවකට ඒ රිෂාඩ් බදූදින් මහත්තයාගේ පක්ෂයේ කවුද මේ රවුෆ් හකීම් මහත්තයාගේ පක්ෂයේ උදවියගේ සහයෝගය ගැනීම නිසාවෙන්ම අද COVID-19 මේ යන දේහයන් භූමිදාන කිරීමේදී බරපතල අර්බුදයකට ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ඒ ආදාහනය කරනවද භූමිදාහනය කරනවද කියන ප්‍රශ්නය මත. ඒ 20ට සහයෝගය ලබා දුන්න මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් විතර මාව හම්බෙන්න ආවා මා පුද්ගලිකව මගේ පන්සලට. සහය දීපු කට්ටිය. ඇවිල් ඉල්ලීමක් කරා හාමුදුරනේ මේකට විරුද්ධ වෙන්න එපා. අපේ ආගමික අහිතියක් මෙහෙම කියලා බගෑපත් ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ කිව්වේ හාමුදුරනේ අපි 20ට සහයෝගය දුන්නා. 20ට සහයෝගය දීපු නිසා දැන් අපිට ගමට යන්න බෑ. මුස්ලිම් මිනිස්සු අහනවා ඇයි අපේ මේ දෙහියන් භූමිදාන කරන්න දෙන්න ඔයගොල්ලෝ ආණ්ඩුවත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා මෙහෙම අපිට අපෙන් ප්‍රශ්න කරනවා කියලා. එතකොට ඒ 20ට සහයෝගය ගත්ත නිසාවෙන්ම ආණ්ඩුව දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා මේක සිද්ධිය මේ කාරණාවේදී මොකද කරන්න කියලා. ඒක නිසා මම හිතනවා නොකල යුත්තක් කරාය කියලා. දැන් මම දන්නේ ඊළඟට ප්‍රශ්නයක් අහයි දන්නේ ඔය සම්බන්ධයෙන් මේ ඒක බරපතල කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳව ප්‍රශ්නයේදී මම හිතන්නේ ඊට වඩා බුද්ධිමත් තීරණයක් ගත්තා නම් හොඳයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හේතුව මේ එතකොට දැන් අර උදවියගේ සහයෝගය ගත්ත නිසා ආණ්ඩුවට ඍජු තීරණ ගන්න බැරි කමක් අද මේ ඇති වෙලා තිබෙනවා. ඍජු තීරණ ගන්න බෑ. වැනෙනවා. ඒ தත්ත්වයට අදපත් වෙලා ඉවරයි. ඒක බරපතල කාරණාවක්. ඒකද දැන් ඔබ වහන්සේ මේ ආණ්ඩුවට විරුද්ධව දැන් කැරලි ගහන්න පටන් ගන්න තියෙන්නේ. නෑ. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි නීති පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි දැක්ක කියනවා දැන් පහුගිය සතියේ අර පෙළපාලියක් ඔබ වහන්සේ යනකොට මේ ඔබ වහන්සේ එතන ඒ අවස්ථාවට වැඩලා කියනවා මේ මිනියක් පුච්ච ගන්න බැරි ආණ්ඩුවක් වැඩක් තියෙනවද කියලා. හැබැයි මේ ඔබ වහන්සේ පත් කරගත්ත ආණ්ඩුව ඔබ වහන්සේ ඒක දිග කතාවක්. මම ඒකට මූලාරම්භය දන්නා. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහත්මයා විසින් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන COVID-19 මේ යන සියලු දේහයන් ආදාහනය කළ යුතුයි කියලා. ඒ විශේෂඥ කමිටුවක් විසින් ලබා දෙන්නා වූ නිර්දේශ මත ගැසට් පත්‍රයකින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒක රටේ නීතියක් බවට පත් වෙනවා. දැන් මුස්ලිම් මිනිස්සුන්ගේ මෙරිච්ච මිනි අපිට ඔක වැළලුවත් එකයි කෑවත් එකයි පිච්චුවත් එකයි අපිට ඔක වැඩක් නැහැ. හැබැයි මේ රටේ බහුතර ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු වෙන්න ඕන. බහුතර ජනතාවගේ ජීවත් වීමේ අයිතිය එක්තරා ආගමික කණ්ඩායමක් නිසාවෙන් බහුතර ජනතාවගේ ජීවිත අවදානට බෙදාන්න ඕනද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා දැන් මේ COVID-19 මේ යන දේහයන් දහනය කළ යුතුයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් කරාට පස්සේ ඒක නීතියක් බවට පත් වෙනවා. ඒ නීතියට හැමදෙනාම අවනත වෙන්න ඕන. අධිකරණ ඇමතිවරයා ඒ නීතියට අවනත වෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු ඒ නීතියට අවනත වෙයිද? මේ රටේ නැති ප්‍රශ්නයක් ඇති කරේ මම චෝදනා කරනවා අධිකරණ ඇමතිවරයා. මොකද හේතුව
අධිකරණ ඇමතිවරයා විසින් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික්ට ප්‍රකාශ කරලා තිබුණා මුස්ලිම් දේයන් භූමි දාන කිරීම සඳහා ආණ්ඩුව අවසර ලබා දුන්නායි කියලා. අබ්දුල් රාසික් විසින් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලෙටර් හෙඩ් එකකින් ලිපියක් මාධ්‍යට මුදා හරිනවා. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා අධිකරණ ඇමතිවරයාත් එක්ක එකඟතාවය පළ වුණා කියලා භූමි දානය කිරීම සඳහා. අපේ රටේ COVID-19 අවස්ථා දෙකකදී හිස ඔසවනවා. පළවෙනි අවස්ථාවේදී තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන්නේ මේ දේහයන් දහනය කරන්න ඕන කියලා. පළවෙනි අවස්ථාවේදී මුස්ලිම් ජනතාව මේක විඳ දරා ගත්තා. පළවෙනි අවස්ථාවේදී මුස්ලිම් ජනතාව මේ සම්බන්ධයෙන් නිහඬව හිටියා. දෙවෙනි අවස්ථාවේදී මේක කරලියට ගෙන ආවේ අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශය හරහා සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය. අපේ හඳුනේ පුංචි බාධා කිරීමක්. හැබැයි දැන් මේ අධිකරණ අමාත්‍ය ගරු අලි සබ්රි මහතුමා සම්බන්ධව දැන් මේ කොවිඩ් ප්‍රශ්නේ නැත්නම් මේ මිනි පුච්චනවද වලනනවද කියන ප්‍රශ්නයට කලින් ඉඳන් එතුමාට අමාත්‍ය ධූරයේ දීපු වෙලාවේ ඉඳන් ඔබ වහන්සේලාගේ දැඩි විරෝධයක් තිබ්බ මේකට. අපිට ඉදිරියේ පේනවා. අනතුරක් තියෙන විත්තේ පෙවුණා. ඒක තමයි මේ. ඒක තමයි මේ. අධිකරණ මෙහෙමයි අපි අධිකරණ කවුද අලි සබ්රි මහත්තයාට පුද්ගලික විරෝධත්වයක් නැහැ. එතුමාට මන්ත්‍රීකම දුන්නෙත් අපේ කෝටයක. ඇත්ත කතාව ඕකනේ. එතුමා ඡන්ද කොච්චර මුස්ලිම් ඡන්ද කොච්චර ගෙනවද කියලා අහලා බලන්න. ගෙනවද? එහෙම එකක් සිද්ධ වුණේ නෑනේ. අපි දන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ 69 ලක්ෂයේ බහුතර ජන ඡන්ද වලින් මගේ අපේ දැනීමේ හා කියවීමේ ගණනය කිරීමේ හැටියට අඩුම 66 ලක්ෂයක්වත් මේ සැරේ බහුතර සිංහල ජනතාවගේ. ඒ කෝට කියන්නේ මේ මන්ත්‍රීකම දුන්නේ ඒත් කමන්නේ නැහැ කියමුකෝ. රටට වග කියන රටේ ජාතික ආරක්ෂාවට සහ නීතිය සම්පාදනය කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමේ බාහිරදුර වගකීම අධිකරණ අමාත්‍යාංශයට පැවරලා තිබෙනවා. එතකොට ඒ වගේ අපේ හඳුරන්නේ එතුමාට වගකීමක් දරන්න බැරි කමක් නැහැ නේ. එතුමා ජනාධිපති නීතිඥවරයෙක්. නීතිය පිළිබඳ හැදෑරීමක් තියෙන දැනුමක් තියෙන කෙනෙක්. ඒ නේද විජේදාස රාජපක්ෂ මහත්මයාට දෙන්න පුළුවන්. එතුමා ආචාර්ය උපාධි 3ක් තියෙන මිනිස්සෙක්. එතකොට එතුමාගේ ගෝලයා තමයි විජය කවුද? අලි සබ්රි මහත්තයා. ගුරාට රාජ්‍ය ඇමතිකම ගෝලයාට කැබිනට් ඇමතිකම. මෙහෙම කොහොම නොපිටට යන්නේ. ඒ නිසා මේ පුද්ගලික පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. එතුමාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට අපැහැදිලිකමක් තිබුණා. එතුමා කොහෙට යයිද කියලා. මේ කොවිඩ් ප්‍රශ්නේ හොඳටම උදාහරණයක් නේ. මේ මලමිනිය පුච්ච ගන්න බැරිව කොහොමද කියන්නකො ශරියා ලෝයක පිළිබඳ තීරණයක් ගන්න. දැන් ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හදන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශරියා නීතිය පිළිබඳව කතා කරයිද? ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මුස්ලිම් විවාහ නීතිය පිළිබඳව කතා කරයිද? ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මද්‍රසා පාසල් ගැන කතා කරාවිද? ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුස්ලිම් ළමා විවාහ නීතිය පිළිබඳව කතා කරයිද? ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාති උසාවි පිළිබඳව කතා කරයිද? මේ COVID-19 මේ යන මලකමුණ පුච්ච ගන්න බැරුව අර මූලධර්මවාදී උම්මත්තක ආගමික අන්තවාදීගේ ක්‍රියාකාරකම් නවත්තයි කියලා අපිට හිතන්න පුළුවන්ද? හිතන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ අතිගරු ජනාධිපතිතුමා නිවැරදි තීන්දුව తీරන ගත යුතුයි. මේ රට මේ මව් පොළොව ඔබතුමා පිළිබඳව දැඩි විශ්වාසයකින් ඔබතුමාට රට බාර දුන්නේ. ඔබතුමා ඒ විශ්වාසය රකිමින් මේ මහ පොළොව රකින්න කටයුතු කරන්න ඕන. දැන් බලන්නකො දැන් අධිකරණ ඇමතිවරයා කොහොමද බලන්න මෙහෙම කියන්නේ? අධිකරණ ඇමතිතුමා කියනවා COVID-19 මේ යන මුස්ලිම් මලමිනි භූමි දානය සඳහා අවසර දුන්නොත් මුස්ලිම් තරුණයන් අන්තවාදයකට ත්‍රස්තවාදයකට තල්ලු වෙයිලු. එතකොට එතුමා දන්නවා මුස්ලිම් තරුණයන් අන්තවාදයකට ත්‍රස්තවාදයට යොමු වෙන්නේ කොහොමද කියලා. එහෙමනම් ඒ ආගමික ඉගැන්වීම් මත ඔවුන් ත්‍රස්තවාදයට අන්තවාදයට යොමු වෙනවා කියලා එතුමා දන්නවා. ත්‍රස්තවාදයට අන්තවාදයට යොමු වෙන ක්‍රමවේදය දැන ඒ ක්‍රමවේදය හංගගෙන ඉදීමත් වරදක්. මගේ කියවීම හැටියට මම දන්නේ අපිට දැනෙන නීතිය අනුව අපිට දැනෙන තේරීම හැටියට අපිට දැනෙන ක්‍රමවේදය අනුව ඒකත් වරදක්. ඔබ වහන්සේ යම් විදියකින් කිව්වොත් අධිකරණ අමාත්‍ය ධුරයට
නමක් යෝජනා කරන්න කියලා. අපි යෝජනා කරන එක යෝජනා කරලා ඉවරයි. නමුත් ඉතින් අපි යෝජනා කරාට ඒක වෙන්නේ නැහැ. මගේ නම් අපේ නම් කියවීම සහ අපේ නම් තේරීමේ හැටියට නියම සුදුස්සා විජේදාස රාජපක්ෂ මැතිතුමා මෙතුමා ආචාර්ය උපාධි 3ක් තියෙන කෙනෙක්. එතුමා විෂය පිළිබඳව ශාස්ත්‍රය පිළිබඳව පුරුල් අවබෝධයක් තිබෙන කෙනෙක්. මොකද සමාජයේ කතා වෙන්නේ සුදුසුම තැනත්තා එතනමා කියලා අලි සබ්රි මැතිතුමාට වෙන අමාත්‍යාංශයක් දුන්නට කමක් නැහැ. දෙන්නම ඕන නම් ජනාධිපතිතුමාට ලබා දිය යුතුම නම් එතුමාට වෙන අමාත්‍යාංශයක් දෙන්න. අපි කියන්නේ මේ විෂය ලබා දෙන්න ඕන ඒ පිළිබඳව පුරුල් අවබෝධයක් දැනුමක් තිබෙන කෙනෙක්. ඒ වගේම දැන් අලි සබ්රි මැතිතුමා පිළිබඳව ප්‍රශ්නයක්නේ මේ COVID-19 මේ යන දේහයන් පිළිබඳව එතුමා තමයි මුලින්ම කරලියට ගෙන හැම ප්‍රශ්නය. ඔබ වහන්සේට මේ කතාවෙන් පොඩ්ඩක් වෙන පැත්තකට යනොත් ඔබ වහන්සේට නඩු කීයක් තියෙනවද මේ වෙනකොට? මට නම් දැන් නඩු 6-7ක් තියෙනවා. ඔබ වහන්සේ මේ බන්ධනාගාරගත වෙලා තියෙනවද? මාසයේ දවස් 10ක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා බොහොම හොඳට කල්දේරම් බත නැත්තම් හිර බත වැළඳුවා. ඒ රක්ෂිත බන්ධනාගාර මේ කොයි කාලෙද අපි හැමතුනේ? 2016 යහපාලන රජ සමය. යහපාලන රජයේ දවස්වල ඒ කාරණාවන් තමයි ආණ්ඩුව පෙරලට තවත් ඒ කාරණාවක් තමයි ඒවා. හාමුදුරු ගොඩක් රක්ෂිත බන්ධනාගාර. ඒ සිද්ධියෙන් නැති වෙච්ච තරහක් හෝ වෛරයක් හෝ ඒක හින්දා ආණ්ඩුව පෙරලන්න නෑ. දැන් කවුරු හරි පහර දුන්නත් මගේ නම් හිතේ වෛරයක් ක්‍රෝධයක් මොකක්වත් නැහැ. ඒක උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමේ හයියක් මට තියෙනවා. එහෙම දෙයක් නෙමේ. නමුත් අපිට වැදගත් වෙන්නේ රට. මම හිතින් රක්ෂිත බන්ධනාගාරයේදී මේ දවස්වල කතා වෙන මේ මහර බන්ධනාගාරය හිටියේ F2 ආට්ටුවේ. ඉතින් බොහොම ආරක්ෂිත තැනක්. ඉතින් ඒවත් කොහොමද අපි හැමතුනේ එතන මේ ස්වාමින් වහන්සේ නමක් හැටියට ලබන අත්දැකීම එතනදී ඒ ස්ථානයේ මම හිතන්නේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලබන්න බෑ. එතන හිටියා බොහොම හොඳ 6-4 දින 6-4 අප්පු හැමිලට හිටියේ ඔක්කොම ඔතන තමයි. ඉතින් හොඳ ආරක්ෂිත තැනක් ඇත්තටම හොඳ ක්‍රමවේදයකින් බන්ධනාගාරේ ක්‍රියාත්මක වෙච්ච තැනක්. වෘත්තීය අධ්‍යාපනය වෘත්තීය පුහුණුවත් එතනින් ලබා දෙන මහර බන්ධනාගාරයේ මේ ගාමන් ෆැක්ටරි එකක් පවා තියෙනවා ඇතුලේ. වගා කරනවා. ඉතින් බොහොම ලස්සනට පරිපාලනය කරගෙන ගිය තැනක්. අවසනාවකට මේ වෙච්ච සිද්ධිය කොහොම වුණාද කියන ඔබ වහන්සේට ස්වාමින් වහන්සේ නමක් හැටියට එතන ලැබෙන සැලකීම කොහොමද? බන්ධනාගාරය. බන්ධනාගාරයට ගියට පස්සේ බන්ධනාගාරයම තමයි. හැබැයි හිරේ ඉන්න සිරකරුවොත් සැකකරුවොත් අපිට ඉතින් ඉපුරුමෙන් සැලකුවා. බොරු කියන්න ඕනේ බන්ධනාගාරෙන් වෙලාවට අපිට දාන ටික ලබා දුන්නා. ඒ කියන්නේ ඒක අපි අයිතිවාසිකමක්. ඒ අරින්න වෙනත් වරප්‍රසාද මුකුත් අපිට ලැබුණේ නැහැ. අපේ හඳුනේ පාතාලයට සම්බන්ධයයි කියන අය හම්බුණා. වැලිකඩ බන්ධනාගාරයේදී දැන් කතාව හදලා කරන දෙමනකොට චමින්ද හම්බුණා. ඊට පස්සේ ඔය මට මතකයේ හැටියට ඔය සමයන් හිටියෙත් මහර බන්ධනාගාරේ ඇත්තටම පාතාලේ නෙමෙයි. ඒ මිනිස්සුන්ව පාතාලේ ඔය අන්ඩර්වර්ල්ඩ් කියලා ලේබල් එක ගැලෙව්වට මන් දන්නේ පුදුම හොඳ මිනිස්සු අපිට දාන ටික දීලා අපි සිවුරු ටික හොදනවා අපිට නාවනවා රැගුල කපනවා පුදුම විදියට මම මෙහෙම ඇහුවොත් ඔබ වහන්සේට පාතාලේ අය සමග සම්බන්ධතාව තියෙනවද? අපිට මට පාතාලෙද හිඟන්නද මේ දුප්පත් මිනිහද පෝසත් මිනිහද බලවතාද දුබලයාද මට එහෙම අදාළ නැහැ. මගෙන් කවුරු හරි උපකාරයක් බලාපොරොත්තු මගේ පන්සලට එන්නේ කොයි වෙලාවේද ඒ මනුස්සයා වෙනුවෙන් පෙරලා උපකාරයක් කිරීම මගේ යුතුයකම. පාතාලෙ මිනිහට සලකන විදි පාතාලෙ මිනිහට කරන්න ඕන නීතිය ක්‍රියාත්මක කිරීම ඒ ආයතනවල වැඩක්. කුඩුකාරයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන විදිය ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වැඩක්. හොරකම් කරන මිනිහට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රමවේදය ඒ ආයතනවල වැඩක් අපිට අදාළ නැහැ. හැබැයි ඔබ වහන්සේ මේ පසුගිය දිනක ඉතාමත් බරපතල ප්‍රකාශයක් කරනවා. පාතාල නායකයෙක් යයි කියන දැනට පොලිස් අත්අඩංගුවේ ඉන්න කංජිපානි ඉම්රාන්. ඔව්. 7 වෙනි මාසේ 13 වෙනිදා 2020. ඔහුගේ උපන්දිනය සමරුවා කියලා කියනවා. ඔබ වහන්සේ ප්‍රකාශය කරන්නේ කංජිපානි ඉම්රාන්ගේ තාත්තා සහෝදරයා අපරාධ විමර්ශන කොට්ටාශය තුලදී කේක් එකක් කපලා ඔහුගේ උපන්දිනය සමරුවා කියලා.
ඒ චෝදනාව දැනුත් කරනවා. මට ලැබිච්ච වීඩියෝ දර්ශන අනුව වීඩියෝ දර්ශනත් එක්ක. ඔව් සයව සාක්ෂි සාධක ඔක්කොම ඉදිරිපත් කළ ඉවරයි. ඒ චෝදනාව එල්ල වුණා පරීක්ෂකවරු දෙදෙනෙකුට. ඒ දෙනාව විමර්ශනයක් කරලා ස්ථාන මාරු කරා. නැවතත් ඒ තැනටම ආපහු ඇවිල්ලාලු. ඒක තමයි මම කියන්නේ මේක මේ පැරණි ක්‍රමයටම යනවා නම් අපි තෝරපු නිවැරදිකමේ නිවැරදි අපි තෝරපු ක්‍රමේ වරදක් තියෙනවා. ඒක තමයි මම ඔබ වහන්සේගෙන් අහන්න හදන්නේ. දැන් ඔබ වහන්සේ ඔය කියන සිදුවීම ඇත්තනම් දැන් ඔබ වහන්සේ පත් කරගත්ත ඔබ වහන්සේ සහයෝගය දක්වපු රජය ඔබ වහන්සේ සහයෝගය දක්වුවේ එක රටක් එක නීතියක් කියලා. පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය තුලදී අපරාධකරුවෙක් හෝ සැකකරුවෙක් හෝ අත්අඩංගුවේ ඉන්න කෙනෙක් කේක් එකක් කපලා උපන්දිනයක් සමරනවා නම් ඕ නීතිය CCD එක CCD කියන්නේ කොළඹ අපරාධ කොට්ටාශයේ දෙමට කොට තියෙන්නේ කංජපාන ඉම්රාන් කියන නමගේ අපරාධකාරයෙක් පාතාල නායකයෙක් අපේ ජීවිත අවධානම නොතකා තමයි අපි ඒ කාරණාවන් සමාජගත කරේ. ඊට පස්සේ කංජපාන ඉම්රාන් විසින් ගාල්ල බන්ධනාගාරයට බාස්කට් එක අංගලා දුරකථන අරගෙන යන වෙලාවේ ඒ තොරතුරත් මට ඇවිල්ලා ඒ තොරතුර රට අනාවරණය කරේ මම ආරක්ෂකයන්ස වලට තොරතුරු දැනුම් දුන්නෙත් මම. එතකොට මේ අපේ මෙතන දෙන බරපතල කාරණාව තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න ඇතම් ඉහළ නිලධාරීන් මේ අපරාධකාරයොත් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද කියලා හොයලා බලන්න ඕන. ඒ පිළිබඳව අවස්ථා ගණනක් අපි කිව්වා. කංජිපානි ඉම්රාන් අන්තිමට රඳවලා හිටියේ කොළඹ වරාය පොලිසිය. වරාය පොලිසියට කිසි කෙනෙකුට යන්න පුළුවන් කමක් නැහැ. වරාය පොලිසියේදී පොලිසියට ගිහිල්ලා රාත්‍රී කාලේ ඇතම් ඉහළ නිලධාරීන් කංජිපානිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔබ වහන්සේට තොරතුරු ලැබෙන්නේ කොහොමද? අපි පිළිබඳ විශ්වාසය තබල අපි පිළිබඳව පූර්ණ විශ්වාසයෙන් ඒ තොරතුරු තැපෑලෙන් සහ රාශිගත මාර්ගයෙන් ලැබෙනවා. ඒ රාශිගත ක්‍රමවේදය හෙළිදරව් කරන්න මම හිතන්නේ අධිකරණයේදීවත් හෙළිදරව් කිරීමට බැඳිලා නැහැ කියලා මම මගේ මන්දාන නීතිය අනුව විශ්වාස කරනවා. අපි හඳුනන්නේ මේ දෙවනගල සිද්ධිය පිළිබඳ කැමති ඔබ වහන්සේගේ අදහස් දැනගන්න. දෙවනගල ඓතිහාසික පූජා භූමියක්. ඒ ඓතිහාසිකත්වයට බරපතල හානියක් වෙලා තිබෙනවා ඉඩම් මංකොල්ලකාරයෝ. දෙවනගල රජමහා විහාරස්ථානයේ සතුව විශාල භූමි ප්‍රමාණයක් තිබෙනවා. අද ඉතුරු වෙලා තිබෙන්නේ ඒ කළුගල විතරයි. ඒ කළුගලත් කඩලා සමහර ගෙවල් දොරවල් හදනවා. මේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මේ ඓතිහාසික භූමියන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. පසුගිය යහපාලන ආණ්ඩුවේ සමයේවත් මේ ආණ්ඩුව සමයේවත් ඒ ස්ථිරසාර විසඳුම ලැබෙයි කියලා විශ්වාසයක් අපිට තියන්න බෑ. දැන් පොතුවිල් මුදු මහ විහාරයේ තාම ප්‍රශ්නේ හැමමයි. දීඝවාපියේ ප්‍රශ්නේ හැමමයි. දෙවනගල ප්‍රශ්නේ හැමමයි. කූරගල ප්‍රශ්නේ හැමමයි. අපි අහන්නේ මේ පාලකයන්ට මේ විශාල බහුතර බලයකුත් ලබා දීලා මේ හැම දෙයක්ම නිරාකරණය කරાવી කියලා ලොකු විශ්වාසයක් තිබුණා. අපි හඳුනන්නේ මේ දෙවනගල ප්‍රශ්නය ගත්තාම මේ ඒ ප්‍රදේශයේ තියෙන ජනාවාස ගත්තාම සිංහල මුස්ලිම් කියන දෙපාර්ශ්වයම ඉන්නවා මේකේ. නමුත් ඇයි මේ අපිට පේන්නේ මුස්ලිම් අයත් එක්ක විතරක් මේ ගැටීම තියෙනවා? සිංහලද දෙමළද කියලා අදාළ වෙන්නේ නැහැ. සිංහලද දෙමළ මුස්ලිම්ද කියලා අදාළ වෙන්නේ නැහැ. පුරාවිද්‍යාත්මක භූමියක අනවසරයෙන් පදිංචිලා දෙනවා නම් ඉවත් කළ යුතුයි. හැබැයි විහාරස්ථානයේ දන් දෙන සිංහලයා එතකොට විහාරස්ථානයක භූමිය තුළ විහාරස්ථානයේ අවසරය මත විහාරස්ථානයේට බදු සාමාන්‍ය බදු ගෙවීම ක්‍රමයක් තියෙනවානේ. ඒක විහාර දේවාලයන් ආඥා ප්‍රතිතා පැහැදිලිව තිබෙනවා. එසේ ඒ භූමියේ අයිතිවාසිකම විහාරස්ථානයේ සතුයි කියලා පිළි අරගෙන පුරාවිද්‍යාත්මක භූමියෙන් බැහැරව යම් පිරිසකට ජීවත් වීමේ අවකාශය තිබෙනවා. ඒ සාමාන්‍යයෙන් ඉඩකඩම් පන්සල් ඉඩකඩම් වල එහෙම මිනිස්සු ජීවත් වෙනවා. දැන් කොහෙද මේ සංකපාල විහාරස්ථානයේ මම හිතන්නේ අක්කර 12000ක්. අක්කර 12000ක්. අද මේ මිනිස්සු ඒ පන්සලේ අයිතිය පිළි අරගෙන පන්සලට බදු ගෙවාගෙන මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේ එහෙම තියෙන්න ඕන. ඒ නැතුව බලහත්කාරයෙන් ඉඩම් අල්ලගෙන අන්‍යා මේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු භූමියන් විනාශ කිරීම බරපතල කාරණාවක්. ඒ නිසා මේ ප්‍රශ්න උඩු දුහන තුවාල බවට පත් නොකොට
ස්ථීර ඉක්මන් විසඳුම් ලබා දෙන්න ඕන. ඒ නිසා මොනවටද කියන්නකෝ දැන් මගේ දැනීමට අවුරුදු 1කමාරක් විතර වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිත්වයට පත් වෙලා අවුරුදු 1කමාරකට ආසන්නයි. එතුමාගේ කාල පරිච්ඡේදය තුල වැඩි කාලයක් ගත වුණේ අවුරුද්දක කාලයක් ගත වුණේ කොයිඩ් ප්‍රශ්නෙට මුහුණ දෙන්න. හැබැයි රටේ අනිත් ප්‍රශ්න නිරාකරණය කිරීමට අවකාශයක් නැත්තේ නෑනේ. දැන් බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ හීලේ අලි 35 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. පෙරහැර බැලුවන සම්බන්ධ වෙච්ච අලි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අත්අඩංගුවට ගත්තේ ඒක බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා. මං හිතන්නේ පසුගිය ආණ්ඩුව බිඳ වැටෙන්නත් එයත් එක්තරා කාරණාවක් බවට පත් වුණා. අද ඒ අලි ටික උඩ වලවේ පින්නවලයි තිබෙනවා. ගාල් කරලා ඉන්නවා. විශාල අතරේක මුදලක් වැය කරන්න වෙලා දිනවා ඒ අලි නඩත්තු කරන්න. මේවා හාම්පුත්තු ළඟ පන්සල් වල හිටියා නම් පෙරහැරකට හරි සම්බන්ධ කරගන්නවා. එකම තැන බැඳලා කිසි සාත්තුවක් නැහැ නඩු බහන්න හැටියට ඒවා අද ඒ තැන් වල ඉන්නවා. එතකොට මැතිවරණයට පෙර ඉතා පැහැදිලි තීන්දුවක් ප්‍රකාශයක් කරා මේවා निराකරණය කරන්න කටයුතු කරනවා කියලා. අදටත් ඒවට උත්තර නැහැ. අපි කියන්නේ ඒකයි. මැතිවරණයට පෙර දහසක් බලාපොරොත්තු දුන්නා. ඉරහඳ විතරයි ගෙනත් දෙනවා කිව්වේ නැත්නම්. ඔය දේවල් අතරේ හැමදෙරේ දැන් පසුගිය රජයේ වැරදි හැටියට පෙන්නපු මහ බැංකු සිද්ධිය. ඒක තමයි මම කියන්නේ. ඒ හොරුවල්ලනවා කිව්වා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේ ඒක තමයි. ඉරහඳ විතරයි දෙන්නේ නැtei කියලා කිව්වේ. හැමදේම දෙනවයි කියලා කිව්වා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණාන් පස්සේ අපේ රටේ තියෙන ක්‍රමය තමයි එක්ක කොමිසමක් එක්ක කමිටුවක්. මේ කොමිෂන් වලිනුයි කමිටු වලිනුයි ගත්ත තීන්දුව දින ක්‍රියාත්මක කරන්නේ කවුද? ඒක පැවරලා තියෙන පාලකයන්ට. ඉතින් මොන කෙහෙල් මලක්ද මේ කරන්නේ? කෝටි ගාණක් වැය කරලා මහ බැංකු මංකොල්ලේ පිළිබඳව සොයා බැලුණු කොමිෂන් එකක් දැම්මා. විශාල ධනස්කන්ධයක් වැය කළා. අද කොමිෂන් සභාවේ වාර්තාවල් එහෙමම තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොරුටුක නිදැල්ලි ඉන්නවා. හොරුන්ට ආධාරණ උබල දීපු මිනිස්සු නිදැල්ලි ඉන්නවා. හැබැයි ගමේ ගොඩේ මිනිහ කොස් ගෙඩියක් කඩන්නකො, අඹ ගෙඩියක් කඩන්නකො. කොහොමද කියලා කුදලගෙන යන විදිය. අද ඒක තමයි ඇත්ත කතාව. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් එකක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද අපි ඒක ගැන කතා නොකළ යුතුයි. හැබැයි නමුත් පාස්කු ප්‍රහාරයේ චූතිකයන්ට දඬුවම් දිය යුතුයි. ඒක වෙනුවෙන් තමයි මේ සා විශාල ජනවරමක් ලැබුණේ. ඒ නිසා ඒ චූතිතයන් හඳුනාගෙන ඉන්නව නම් නඩුපවල අනිවාර්ය වශයෙන් දඬුවම් දිය යුතුයි. හැබැයි තවමත් හඳුනා නොගත් පිරිසක් ඇතුළේ එළියේ ඉන්නවා. අපේ විශ්වාසය තමයි ඕනම ත්‍රස්තවාදී නායකයෙක් මේ යන්නේ. ත්‍රස්තවාදී නායකය මුලින් මේ යන්නේ නැහැ. ටාගට් එක අවසානයේදී තමයි මේ යන්නේ. හිතමු අද සහරාන් නායකයයි කියලා. මගේ පුද්ගලික විශ්වාසය අනුව මේකේ පිටිපස්සේ තව පිරිසක් ඉන්න ඕන. ඒ පිරිස අපි හඳුන ගන්න ඕන. දැන් පසුගිය දවස් 3කට කලින් මේ කොයිඩ් වලින් මේ යන දෙහියන් සම්බන්ධයෙන් මතවාද දෙකක් ආපු නිසාවෙන් ආයි මාවනැලි බුදු පිළිම කැඩුවා. ඒ බුදු පිළිම තමයි අපේ හැමදෙරෝනේ පාස්කු ප්‍රහාරයට කලින් ඒ සිද්ධාමයේ ආරම්භයේදී මුලින්ම පහර දෙන බුදු පිළිමේ. ඊට දවස් දෙකකට කලින් මාවනැල්ලේ ගල්කොඩියක තිබිච්ච වෙඩි බෙහෙත් තොගයක් අතුරුදහන් වෙනවා. මේවා එකින් එකට සම්බන්ධ කියලා හිතන්න බැරුවන් කමක් නැද්ද? මේවා කොහෙන් හෝ එකින් එකට සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ මූල බීජය හොයාගන්න ඕන මේ කාරණාවන් වලට හේතු සාධක වෙච්ච. නැවත කෙනෙක්ට අහන්න පුළුවන් අපේ හැමදෙරෝනේ දැන් ආයි කරකිලා මෙතන එනකොට ඔබ වහන්සේ මේ රජය පත් කරන්න ජනාධිපතිතුමා පත් කරන්න සහාය දෙන්න පළවෙනි හේතුව මොකද්ද? ජාතික ආරක්ෂාව. බුද්ධ්‍යංශ දුර්වල කිරීම කියලා චෝදනාවක් ආව පෙර ආණ්ඩුවට. පාස්කු ප්‍රහාරය. දැන් මේ ආයි ඒ රටාවම නේද ආයි ඒ පටන් ගත්ත තැනින් පටන් අරගෙන තියෙනවා නම් කෝ එතකොට මේ ජාතික ආරක්ෂාව? හෙලෝ ජයන්ති. ඕ කැම්පේදී ගත්තේ. පුතාට ෆෝන් එක දෙන්නකෝ. පුතේ ඔයාට. ඇයි තාත්තේ? ගේ හදන සර්ගේ පුතා තමයි මට මේක ගැන කියලා දුන්නේ. මොකද්ද තාත්තේ? මේක ෆෝන් එකෙන් දැනුම වැඩි කරගන්න පුළුවන් අලුත්ම ගේම් එකක් ඒක. ගේම් එකක්? දැනුම වැඩි කරන? 23:11ට කෝල් එකක් ගන්න තියෙන්නේ. එතකොට අපේ රටේ ඉතිහාසය ගැන ලෝකේ තියෙන දේවල් ගැන සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න අහනවලු. අම්මගේ ෆෝන් එක දෙයිද මට? මම කියන්නම් අම්මට දෙන්න කියලා. අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නාම ලකුණු 10 ගන්න ලැබෙනවලු. සතියකට සැරයක් වැඩිම ලකුණු ගන්න කෙනාට ලක්ෂ ගණන් වටන තෑගිත් ලැබෙනවලු.
හා තාත්තේ මං දැම්ම අම්මගෙන් ෆෝන් එකකින් නම් ප්ලේ කරන්නම්. පුතා දිනන්න ඕනේ නැහැ. සහභාගී වුණාම ඇති. අනිත් එක ඔයාගේ සාමාන්‍ය දැනීමත් වැඩි වෙනවනේ. හොඳයි තාත්තේ. එහෙනම් මං තියනවා පුතා. වැඩ පටන් ගන්නයි යන්නේ. ඔබේ දුරකථනයෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අදම එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න. බෝම්බ පුපුරාවි බෝම්බ ගහවී කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ආරක්ෂකංශ කියන විදිහට විශේෂ ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා, පොලිස්පතිතුමා ඇතුළු ඇත්තු කියන විදිහට අපි කතා කරන වෙලාවට කියන්නේ හාමුදුරනේ එහෙම අවකාශයක් නැහැ. රටේ බුද්ධ්‍යංශ බොහොම සක්‍රියයි. බුද්ධ්‍යංශ සියලු තොරතුරු වාර්තා කරමින් පවතිනවා. ඒ නිසා තමයි ඔය මේ ළඟදී අර ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරනකොට බස් එකකදී අහුනේ. ඉතින් එහෙම අපිට යම් විශ්වාසයක් තිබුණා. හැබැයි ආණ්ඩුව පත් කරන්න සහයෝගය දුන් පමණින් කරන වැරදි නිවැරදි විදිහට අපිට උපකල්පනය කරන්න බෑ. වරද දුටු තැන වරද පෙන්වලා දෙන කෙනා තමයි මේ පාලකයන්ට හිතවත්කමක් තියෙන්නේ. දැන් මේ ආයතනය අරගෙන බලන්න. මේ ආයතනය නිශ්චිත ක්‍රමවේදයකට දුවන්නේ නැත්තම් මේකේ හිමිකරුවා විසින් අත්නෝමතිකයෙන් වැඩ කරනවා නම් සේවකයෙකුට අහිතිය තිබුණා. සේවකයෙකුගේ යුතුයකම තමයි සර් හරි මහත්තයා හරි බොස් හරි මොකක් හරි කියලා ඕක කොහොම නෙමෙයි මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මේකයි ක්‍රමය කියලා කියන්න ඕන. එතකොට ඒ කියන මිනිහා තමයි මේ ආයතනට ආදරේ මිනිහා. රට නිවැරදි මාවතකට යොමු වෙන්නේ නැත්තම් රට වෙනුවෙන් නිවැරදි තීන්දුව ගන්නේ නැත්තම් රට වෙනුවෙන් ඒ අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය පෙරමුණ අරගෙන කටයුතු කරන්නේ නැත්තම් ඒ වැරද නිවැරදි කරන්න මාර්ගෝපදේශනයන් එහෙම නැත්තම් ඒව විවේචනය කරන කෙනා තමයි මේ රටට ආදරේ. හැම දෙයකම එහෙයි සර්, ඔව් සර්, එහෙමයි සර් කියන මිනිස්සයා රටට ආදරෙත් නෑ, පාලකයන්ට ආදරෙත් නෑ, ආණ්ඩුවට ආදරෙත් නෑ. අපි හඳුනන්නේ මේ දවස්වල වැඩිපුර කතා වෙන තව ප්‍රශ්නයක් තමයි විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නේ. අපි දන්නවා සාමාන්‍ය වසරකට බිලියන 8ක් වගේ ප්‍රමාණයක් විදේශ විනිමය අපිට ලංකාවට ගෙනල්ලා දෙන්නේ වුන්. හැබැයි දැන් මේ වෙලාවේ මේ තියෙන වසංගත තත්ත්වෙත් එක්ක කොවිඩ් තත්ත්වයත් එක්ක ඔවුන්ගේ රැකියාවල් අහිමි වෙලා ලංකාවට ගෙවල් වලට එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ එනකොට ලංකාවේ තව ප්‍රශ්නයක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන කියලා යොමු කරන්නේ උන්ව තරු පහේ හෝටල් වලට. උන්ට ඒ බිල් ගෙවා ගන්න බෑ. ඒක දරා ගන්න බෑ. කැමති ඔබ වහන්සේගේ අදහස් දැනගන්නේ සම්බන්ධයි. අනිවාර්ය වශයෙන්ම ලංකාවට එනකොට බරපතල කාරණාවක් ඒක. මැද පෙරදිගත් යුරෝපයේ තියෙන උදවිය විටින් විට අපිට කතා බහ කරනවා. ඊයේත් කතා කරා. ලංකාවට එන්න අධික මිලක් දීලා ටිකට් එකකුත් මිලදී ගන්න ඕන. ඒ ටිකට් එකටම ගෙවන්න ඕන. මෙහෙවිලා නිරෝධායනය වෙන්නත් ඒක තරුපන්තියේ හෝටල් වල දාගෙන තිබෙනවා. ලංකාවට එන උදවියට බහුතරයකට එහෙ රස්සාවක් රැකියාව අහිමි වෙලා දීර්ඝක මාස ගණනාවක් නිකන් ඉඳලා එන්නේ. එතකොට අතේ සතේ නැති මිනිහෙක් බවට පත් වෙලා ඉන්නේ. හැබැයි කිසි හෝ ලංකාවට එන්න ඕන නිසාවෙන් ඒ මිනිස්සු එනවා. අපි යෝජනා කරන්නේ ගුවන් තොටුපොළින් එළියට එනකොට PCR පරීක්ෂණයක් කරලා ඒ PCR පරීක්ෂණය නෙගටිව් වුණා ඔවුන් පුළුවන්කමක් තිබෙනවා නිවස තුල නිරෝධායනය කරන්න. එක එකක්. එහෙම නැත්නම් ලංකාවට ආවට පස්සේ තරුපන්තියේ හෝටල් වල වෙනුවට මේ පුංචි හෝටල් කීපයක් හෝටල් අරගෙන ඒ මිනිස්සු අඩු මිලට නිරෝධායනය කරන්න පුළුවන්කම තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තරුපන්තියේ හෝටල් කාගේද? ඒක තමයි තරුපන්තියේ හෝටල් හිමිකාරයෝ කවුද? මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මේ ආණ්ඩුවටත් විශාල ශක්තියක් වෙච්ච උදේවියට අහිති හෝටල් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නම් කුවන් පස්සේ ඒක හොඳ නැහැ. මෙතන නැති හින්දා මෙතන මූණ බලාගෙන සාකච්ඡාවකට එනවනම් නංගන් ගණන් හිලව් ඔක්කොමත් එක කියන්නම්. එතකොට ඒක බරපතල කාරණාවක්. මේ අහිංසක මිනිස්සු ඒ රටවල් වල රැකියාවත් අහිමි වෙලා මිල මුදලත් අතේ නැතුව ගුවන් ටිකට් පතරටත් විශාල මුදලක් ගෙවලා දවස් 14ක් නිරෝධායනයත් කරලා ඊට පස්සේ ඒ මිනිස්සු ගෙදරටත් යන්න ඕන දවස් 14ක් ගෙදරත් ඉන්න ඕන දවස් 14ක්. එතකොට දවස් 28ක් එතකොට මාසයක්.
ගෙදරට ඇවිල්ලා මේ ඒතකොට ගෙදර හිටිය පස්සේ අඩුම ගානේ ඒ මුදල හරි ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ගෙදර මිනිස්සු හරි එක්ක ඉන්නෝ. ඒ මොකක්වත් නැහැ. ඒතර ඇයි ඔබ වහන්සේලා මේ වගේ දේවල් ක්‍රියාත්මක නොවෙන්නේ? කියන්නේ ඔබ වහන්සේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එක්ක, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක කතා බහ කරන සම්බන්ධතා තියෙන ස්වාමීන් වහන්සේ නමක්. ඇයි එතකොට මේවා කියන්න බැරිද? කියන්න කවුද අහන්නේ? විපක්ෂයේ ඉන්නකොට ඔය අප්පුහාමිල ඔක්කොම ටෙලිෆෝන් දුරකථන වලට සම්බන්ධ කරගන්න පුළුවන්. ආණ්ඩු බලය ගත්තට පස්සේ කිසි කෙනෙක් දුරකථනයට සම්බන්ධ කරගන්න බෑ. හදිසියකට හරි දුරකථනයකට සම්බන්ධ කරගන්න පුළුවන් කැබිනට් එකේ ඉන්න එඹතුරු දෙන්නයි. නම් කියන්න ඕනේ කිසි කෙනෙක් සම්බන්ධ කරගන්න බෑ. අවාසනාවකට මේක අර බලේ ඉන්නකොට මොලේ නැහැ කියනවා වගේ මොලේ තියෙනකොට බලේ නැහැ. එතකොට බලේ නැති වුණාට පස්සේ මොලේ පෑදිලා හැමෝගෙම දුරකථන වලට සම්බන්ධ කරන හැමෝම හම්බ වෙනවා සාකච්ඡා කරනවා. සාකච්ඡාවෙන් සම්මුතියෙන් තමයි එකඟතාවයෙන් තමයි වැඩ කරන්නේ. බලේ ගත්තට පස්සේ මුන්ට මොලේ නැහැ. මුන් ඊට පස්සේ හිතුවක් ආහාර විදිහට අත්නෝමතික ආකාරයෙන් වැඩ කරනවා. ඒ නිසා මුන්ට මොලේ බලේ දෙකම දෙන්න ඕන. එතකොට හරියනවා. හොඳයි අපේ හඳුරන්නේ මගේ අවසාන ප්‍රශ්නේ. මේ ආණ්ඩුව ඔබ වහන්සේ සහයෝගය දක්වපු ඔබ වහන්සේ පිණී සිටපු ආණ්ඩුව ඔබ වහන්සේ දකින විදියට මේ වෙනකොට පාස් ද ෆේල්ද? භාගයක් ෆේල් භාගයක් පාස්. හැබැයි අපි අවසාන ප්‍රශ්නය ඔබතුමානේ කියන්න ඕන තවම පරක්කු නැහැ. ෆේල් වෙච්ච භාගේ පාස් කරගන්න පුළුවන්. තවම පරක්කු නැහැ. නිසි කාලට වේලාවට නිසි තීන්දුව తీරන ගන්න ඕන. ඒ තීන්දුව తీරන ක්‍රියාත්මක කරවන්න පිරිසක් දාන්න ඕන. එහෙම නැතු වුණොත් මතක තියාගන්න අවුරුදු 5 ඇවෑමෙන් මේ පාලකයන්ට ආපහු ගෙදර යන්න වෙනවා. එහෙම වුණොත් ආයි අර දුක්ඛිත තත්ත්වයට මේ රටපත් වෙනවා. දැන් ආර්ථික වශයෙන් මිනිස්සු මිරිකිලා ඉන්නේ. ඊටමත් මම ආරුයි පොල් මිලද හාල් මිලද එළවලු මිලද මේ හැම දෙයක්ම මිනිස්සුන්ට දරාගෙන බැරි තත්යකට ඇවිල්ලා තිබුණා. ඒකදී අපි පිළිගන්න ඕන මෙහෙමයි. දැන් මැතිවරණයට පෙර දීපු 100% පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. ලෝක ආර්ථිකය කඩාගෙන වැටිලා. ගෝලීය ආර්ථිකය ඉතාමත් බරපතල විදිහට කඩාගෙන වැටිලා ඉවරයි මේ කොවිඩ් ප්‍රශ්නේ හින්දා. ලංකාවේ ආර්ථිකයත් එහෙමයි. අපි කියන්නේ රජයට 100%ක් මේක ඉටු කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. මොකද කරන්න ගන්න බෑ. ලංකා මං හිතන විදිහට ලෝකේ රටවල් අතරින් විශේෂයෙන් අග්නිදිග ආසියාවේ දකුණු ආසියාවේ රටවල් වලින් අපේ රට ප්‍රමුඛතාවයට එනවා. මං හිතන්නේ කිසිදු කෙනෙක්ගේ රාජ්‍ය සේවකගේ වැටුප් කප්පාදු නොකර කොහොම හරි වැටුප් ටික ගෙවනවා. මෙච්චර ආර්ථික අර්බුදයක් තිබෙද්දි. ඉතින් අපි කියන්නේ එහෙම තියෙද්දි මේ හිතුවක්කාර අත්නොමතික තීරණ ගන්නවා. දැන් පහුගිය දවස්වල අපි කෑ ගහලා ඒක කොහොම මෙහෙම නතර කරගත්තා. අධිකරණ අමාත්‍යාංශය අරගෙන යනවා ලෝක වින්දන මධ්‍යස්ථානෙට. කීයද මිල? මිලියන 72ක්. කුලී පදනම. යාන්තම් කෑ ගහලා ජනාධිපතිතුමා මැදිහත්ලා ඒක නතර කරා. මේ වගේ මෙච්චර මේ ආර්ථික අර්බුදයක් තියෙද්දි මේ වගේ රටේ දැවැන්ත ආර්ථික කඩාවැටීමක් තිබෙද්දි පඩිනඩි ටික ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙද්දි මේ ඒ වගේ අත්නොමතික තීරණ ගන්න ඕනද? ඒක නිසා මම අපි කියන්නේ ඒකයි. මේ උත්සාහ කරන්නේ පාලකයා අපහසුතාවටපත් කරන්න නෙමෙයි. මේ උත්සාහ කරන්නේ නිවැරදි මාවත පෙන්වලා දෙන්න. නිවැරදි තීන්දුව తీරන ගන්න කියලා කියන්නේ. විශේෂයෙන් අපිට අනිත් කාරණා දෙක එක තමයි එක රටක් එක නීතියක්. මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛතම මාතෘකාව උනේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න. ඒක සිංහල වෙන්න පුළුවන්, ඒක දෙමළ වෙන්න පුළුවන්, ඒක මුස්ලිම් වෙන්න පුළුවන්, ඒක මැලේ වෙන්න පුළුවන්, ඒක මැලේ බර්ගර් වෙන්න පුළුවන්. මේ හැමෝටම එකයි. ඒ නීතිය හැමෝටම පොදුයි. එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ පාලකයා ෆේල් වෙනවා. ඇත්ත කතාව ඒකනේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂයක ජනවරම ගන්නකොට ජනාධිපති වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වුණේ එක රටක් එක නීතියක්. දැන් කොවිඩ් 19 මේ යන මුත්‍ර දෙහයන් භූමි දහනය කරනවද වලනව මේ පුච්චනවද කියලා දැන් මාතෘක සංවාදයක් ඇවිල්ලා ඉවරයිනේ. එතකොට ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ නීතියක් බවට පත් වුණානේ ගැසට් පත්‍රයකින්. එතකොට ඒ නීතිය හැමෝටම එකයි. අපිට ආගමික ප්‍රශ්න නැද්ද? අපේ බෞද්ධ මිනිස්සුන්ට අපි පාංශකුල දෙන්න ඕනේ නැද්ද? කතෝලිකයන්ට ආගමික ප්‍රශ්න නැද්ද? කතෝලික ජනතාවගේ දෙහියන් පුච්චන්නේ භූමි දාන කරන විතරයි. හැබැයි කතෝලික මිනිස්සු පාරට බහලා අරගල කරනවද? ඒත් නෑ. දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? හින්දු මිනිස්සු කොච්චර ආගමික වත්පිළිවෙත් කරන්න තියනවද? ඒ මිනිස්සු තෝ නිහඬ විඳ දරාගෙන ඉන්නේ.
ඇයි මේ ආගම කණ්ඩායමට විතර මේ ප්‍රශ්න ඉස්මතු කරලා අරගෙන මේක නැති ප්‍රශ්නයක් බවට පත් කරන්න උවමනාව මොකද්ද? අන්න ඒව හිතන්න ඕන. ඒ නිසා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න හැමෝටම පොදු නීතියක් ආගම් අනුව, ජාතීන් අනුව, ජනවර්ග අනුව නීති වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ එක දැන් බලන්න මහත්තයා දැන් ඔය මලමිනියක් අල්ලන් දඟලන අප්පුහාමුලාගෙන් මම අහනවා දැන් චීනට යන්නකෝ. චීනට ගියාම පස්සේ චීන නීතිය අනුව නොවැඩ කරන්න. ජපානට ගියාම පස්සේ ජපාන් නීතිය අනුව නොවැඩ කරන්න. ප්‍රංශයට ගියාට පස්සේ ප්‍රංශ නීතිය අනුව නොවැඩ කරන්න. ජර්මන් වලට ගියාට පස්සේ ජර්මන් නීතියට ඕන වැඩ කරන්න. එංගලන්තයට ගියාම පස්සේ එංගලන්ත නීතියට ඕන විදිහට ඕන වැඩ කරන්න. ඇමරිකාවට ගියාම ඇමරිකන් නීතියට අනුගතවල ඕන වැඩ කරන්න. ඒක නිසා ඒගොල්ලන්ට ඕන නීති විදියට වැඩ කරන්න බෑ. දැන් අපි සෞදියට ගියොත් දැන් අපේ මේ අම්මලා යනවා සෞදියේ වැඩවලට. මොනවද මේ ගෘහසේවිකාවන් හැටියට. ඒ ගිහිල්ලා අපේ මිනිසුන්ට ඉන්න පුළුවන්ද මේ ලංකාවේ ඉන්න විදියට? නෑ අර ලෝගුවක් දාගෙන මූණත් වහගෙන එහෙම එපාරේ උඩට යන්න හිටන්. සෞදියට ගියාම සෞදියට ඕන විදියට ජීවත් වෙන මිසක් අපිට ඕන විදියට ඉන්න බෑ. කටාරකට ගියාම එහෙමයි. ඩුබායි වලට එහෙම ගියාම එහෙමයි. මාල්දීවයට ගියාම එහෙමයි. කුවේට් එකට ගියාම එහෙමයි. ඉතින් ඒක තේරුම් ගන්න ඕන මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව. මේ රටේ නීතියක් තිබුණා නම් රීතියට අනුගත වෙන්න ඕන. ඒ නීති ප්‍රකාරව කටයුතු කරන්න ඕන. ආගමික නීති දෙක. මේ මහ පොළේ හදිස්සියකින් හරි ඔයා කල්පනා කරන්නකෝ ඉස්ලාම් අන්තවාදය කියන්නේ මහ බරපතල කාරණාවක්. අර හිතන්නකෝ පාස්කු පහරේ කතෝලික පල්ලියක් ඇතුළට ගිහිල්ලා මරාගෙන මැරිලා ඒ දේවස්ථානයේ ලේ විලක් බවට පත්වලා ප්‍රහාරකයා පුංචි දරුවෙක් එක්ක සාකච්ඡා කරලා යන වීඩියෝ දර්ශන දැක්කට පස්සේ මොනතරම් සාහසිකද කියලා බලන්නේ ඉගැන්වීම. මොකක් හරි ඉගැන්වීමක් නේ ඒක. එතකොට හිතන්න COVID-19 මියගිය දේහයන් වලින් ගොඩට අරගෙන ගංගා ඇලදොලවල් වලට මේ මුට්ට දේහයන් හරියටින් හරි මේ අන්තවාදී පිරිසක් වීසි කරෝතින් ඒ ගංගා ඇලදොලවල් ටික කොයිඩ් වෛරසය ගොදුරු බවට පත් වුණොත් බොන්න වතුර ටිකක් තියෙයිද අපිට? දැන් අපි හිතමු මේක වලලන්න තීරණයක් අරගෙන වැළලුවා කියලා. මේක කුණු වෙලා මේක මේ අලු දූවිලි මාස ගණනාවක් තිස්සේ මේක මොනවද ඇටකටු ටික දිරලා මේවා වෙනකන් හමුදා ආරක්ෂාව දෙන්න වෙයි. විශ්වාස කරන්න පුළුවන්ද කියන්නේ? ආගම අදහමින් හිටපු මිනිස්සුන්ව මරාගෙන මැරිච්ච අන්තවාදයක් මේ රට තුල තියෙන්නේ. එතකොට පරම වෛරයකින් මේ මේ වලලපු මලකුණ අරගෙන ගිහිල්ලා අපි හිතමු මහවැලිගඟට දැම්මා. කළුගඟට දැම්මා. වලවේගඟට දැම්මා. පරාක්‍රම සමුද්‍රයට දැම්මා. හදිසියෙන් හරි අපි දන්නේ. ඒ තරම් භයානකයි මේ ඉස්ලාම් අන්තවාදය. එහෙම වුණොතින් ඒක වගකීම කවුද ගන්නෙ? අධිකරණ ඇමතිවරයා ගන්නවද? ඔය වලලන්නේ කියලා ඉල්ලීම් කරන පාර්ශව ගන්නවද? බරපතල කාරණාවක්. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා පළවෙනි කමිටුව විසින් නිර්දේශ කළා ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා නම් මේක දහනය කළ යුතුයි කියලා ඒක නීතියක් බවට පත් වෙලා තිබෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න වැනෙන තීරණ ගන්න එපා. අපි දන්නවා මේ ප්‍රශ්නයේදී අග්නිදිග ආසියාතික රටවල් දකුණු ආසියාතික රටවල් යම් බලපෑම් කරනවා ඇති ආණ්ඩුවට වලලන්න දෙන්න කියලා. හැබැයි අපේ රටේ භූගෝලීය වශයෙන් ඉතාම වැදගත් රටක්. පොළොව මට්ටමේ පොළොවට ආසන්නවම තමයි භූගත ජලය තියෙන්නේ. දැන් මම දැක්කා එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයද කොහෙද මම දන්නේ එහෙන් හොයන්න දෙනවා දවස් 14ක් ජලයේ මතු පිට මේ වෛරසය රැඳී පවතිනවා කියලා. ඩෙන්මාර්ක් වල අර මොනවද මොකටි විශේෂයක් වලලා අර ආපහු උඩට අරගෙන දහනය කරා. අද මුස්ලිම් ජන සමාජයේ ඇතැම් පිරිස මහාචාර්ය මෙත්තිකා විතානගේ මැතිනිය ජයවර්ධන විශ්වවිද්‍යාලයේ එතුමිය ඉලක්ක කරගෙන එතුමියට පහර දෙනවා. අපි එතුමිය වෙනුවෙන් කොන්දේසි විරිතව අපි පෙනී හිටනවා. ඇයි? එතුමිය මහ පොළොවේ යථාර්ථය මේ පෙන්වන්නේ. එතුමිය මේ දැන් මේ වෛරසයෙන් මේ යන උදවිය පුච්චනවනේ. ඒ පුච්චන්නේ මතක තියාගන්න ආගමක් නෙමෙයි. ඒ පුච්චන්නේ ජාතියක් නෙමෙයි. ඒ පුච්චන්නේ වෛරසය. ඒ පුච්චන්නේ වෛරසය. ඒක නිසා
මේ උම්මත්තක ආගමික අන්තවාදී අදහස් වලින් පෙළෙන්න එපා. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු මේ පිළිබඳව නිහඬව ඉන්නවා. ඒ මිනිසුන්වත් මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් අවසනවා. ඒ නිසා අපි කියනවා මුස්ලිම් මිනිසුනේ මනසෙන් හිතන්න උපන් දරු පරපුරට ජීවත් වීමේ අයිතිය තාවර කරගන්න මේ මිනිසුන් සියලුම ජන කොටස් වලට ජීවත් වීමේ තියෙන අයිතිය තහවුරු කරන්න මේ රට කෙසේ හෝ අනාගත දරු පරපුරට උණුම කර දෙන්න ඕන. අනාගතයේදී යම් හේකින් මේ වෛරසය ගොඩට ඇවිල්ලා ඒක මුස්ලිම් දරුවෙකුට ආසාදනය වුණත් සිංහල දරුවෙකුට ආසාදනය වුණත් ඒ මේ මව් පොළොවේ ඉපදිච්ච දරුවෝ ඒ හැමදෙනා වෙනුවෙන් මේ කැපකිරීම අපි කරන්න ඕන. ඒක නිසා මේක ඉවසා දරාගෙන මේ යථාර්ථයට ඇත්තට මුහුණ දිය යුතුයි කියන එක මතක් කරනවා. ආණ්ඩුවට කියනවා මේ පළවෙනි කමිටුව විසින් නිර්දේශ කරපු ක්‍රියාමාර්ග හකුලාගෙන දෙවෙනි කමිටුව විසින් යම් කිසි තීන්දුවක් අරගෙන භූමි දානය කළ යුතුයි කියලා ප්‍රකාශයටපත් කළ තීන්දුවක් ගත්තොත් 69 ලක්ෂය මතක තියාගන්න 39 ලක්ෂය දක්වා අඩු වෙන එක වළක්වන්න බෑ කිසිදු කෙනෙකුට. ඒක අපි ඒක ආණ්ඩුවට කියන මොකද හේතුව ඒ තරම් ජන අප්‍රසාදයකට ආණ්ඩුවපත් වෙනවා. ඒ තරම් ජන අප්‍රසාදයකට ජනාධිපතිතුමා පත් වෙනවා. මොකද දැන් කියයි අපි නෙමේ තීන්දුව දෙරගන්නේ විශේෂඥ කමිටුව තීන්දුව දෙරන ගන්න. මොන විශේෂඥ කමිටුව තීන්දුව දෙරන ගත්තත් අවසානයේ තීරක බලය තියෙන ජනාධිපතිතුමා ළඟ. එතුමා තමයි විධායක බලය. එතුමාට තමයි මේ මව් පොළොව රැකීමේ බලය තියෙන්නේ. එතුමාට තමයි මේ මව් පොළොව ආරක්ෂා කිරීමේ ඓතිහාසික වගකීම පැවරලා තියෙන්නේ. ඒ නිසා මොන කමිටු තීන්දුව తీරන ගත්තත් අවසාන තීරක බලය තියෙන්නේ ජනාධිපතිතුමා සතුව. ඒ නිසා අපි මේ වෙලාව ඉල්ලනවා කිසිදු බලපෑමකට යට වෙන්න එපා. කිසිදු බලපෑමකට යටත් වෙන්න එපා. ඒ ගත්තා වූ තීන්දුව తీරන ලෙසම ක්‍රියාත්මක කරන්න. දැන් මේක මුල කරගත්ත වරද. මුලින් ඔය යම් මේක වෙනස් කරන්න ඕන අරෝමිය කියලා ඒ තීන්දුව తీරන ගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කෙලින් තීන්දුව తీරන ගන්න. නැවත කියනවා රට බලාපොරොත්තු වෙන පුටින් කෙනෙක් ඒ පුටින්ගේ වැඩ ටික කරලා පෙන්නන්න. ඒ පුටින් හරියට වැඩ ටික හරියට කරොත් දෙවන පාරක් ජනාධිපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙනවා. පුටින් ෆේල් වුණොත් මතක තියාගන්න ට්‍රම්ප්ට වෙච්ච වැඩේ මෛත්‍රීපාල මහත්තයාට වෙච්ච වැඩේ අපේ රාජ්‍ය නායකයට සිදු වෙනවා. වසර 4ක් තියේදී ගෙදර යන්න වෙයි කියලා අපි අනුතුරු ඇඟීමක් හැටියට කියනවා. හොඳයි අපි හඳුනන වහන්සේගේ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වහන්සේට බෙහෙවින් පිං අපිත් සමග එකතු වුණාට. ඔය පොදුපුරටත් ආයතනයටත් ගොඩක් පින් දෙනවා. මේ වැඩසටහනට අපිට ආරාධනා කරන්න කිරීම සම්බන්ධයෙන් ආයතනයේ දිනෙන් දින දිනුවටපත් වේවායි ප්‍රාර්ථනා කරන තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ලංකාවේ උසම දිය ඇල්ල වන්නේ 1 දියලුම 2 දුන්හිඳ 3 බඹරකන්ද. අපේ උණුසුම් සුබ පැතුම් ඔබේ පිළිතුරු නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය. හේලිගේ වල්ගාතරුව සොයාගත්තේ කවුද? 1 ගැලීලියෝ 2 එඩ්වඩ් හේලි 3 ක්‍රිස්ටෝෆර් කොලම්බස්. අපේ උණුසුම් සුබ පැතුම් ඔබේ පිළිතුරු නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. ඔයාලත් මම වගේ විනෝදයෙන් ඉගෙන ගන්න ගම ලක්ෂ ගණන් තෑග් දිනා ගන්න කැමතිද? මේක තමයි අපේ දැනුම වැඩි කරන ලංකාවේ ළමයි හැමෝම ප්ලේ කරන අලුත්ම ගේම් එක. හරිම ලේසි. 23:11ට කෝල් එකක් අරගෙන අංක 1 ඔබලා තරඟයට ඇතුල් වෙන්නයි තියෙන්නේ. ෆෝන් එකෙන් මේ ගේම් එක ප්ලේ කළාට අම්මයි තාත්තයි මුකුත් කියන්නේ නැහැ. මොකද මේ ගේම් එක ප්ලේ කරන හැමෝගෙම දැනුම වර්ධනය වෙනවා. මතකනේ 23:11ට කෝල් එකක් ගන්න. ඔබේ දුරකථනයෙන් ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අදම එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.